ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා. අද අප්‍රේල් මාසේ 6 වෙනිදා 2021 අවුරුද්දේ පත්තරමේන්තුවේ සිරස්තල මොනවද කියලා විමසන්න සූදානම් අද දවසේදී. මීට අවුරුද්දකට හමාරකට විතර කලින් මට මුණ ගැහුණා ජපානයේ දැනට ඉන්න ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් මහාචාර්යවරයෙක්. උපංගම කටුකිතුල ඔය කොත්මලේ පැත්තේ තියෙන කටුකිතුල කියන දුෂ්කරම ගම්මානයක තමයි උපත ලබන්නේ. කටුකිතුල ඉපදිලා ජපානයේ ඉහළටම ගිහිල්ලා තියෙනවා. දැනට ජපාන රාජ්‍යයේ සේවකයෙක් විදියට ඉන්න ඉහළම ශ්‍රී ලාංකිකයා එතුමා කියලා තමයි දැනගන්න තියෙන්නේ. නම මහාචාර්ය කීර්ති ගුරුගේ. ඇයි මේ කතාව මතක් කරන්න හේතුව? එතුමාගේ විශේෂීත්වය තමයි විෂවේදය. විෂවේදය. දැන් එතුමා ලාංකිකයෙක් විදියට ලංකාවේ නමක් තියෙන එහෙම පුද්ගලයෙක් ජපානයේ ඉහළම රාජ්‍ය සේවයේ යෙදෙන ශ්‍රී ලාංකිකයා. වැඩ කරන්නේ NARO කියන ආයතනයේ National Agricultural and Food Research Organization කියන එක. ඒ කියන්නේ මේ ආයතනය තමයි ජපානයේ කෘෂිකාර්මික නිෂ්පාදනවල ඊළඟට කෑම බීමවල ඒ කියන්නේ ආහාරවල විෂ රසායනයන් තියෙනවද කියලා පර්යේෂණ කරන්නේ, වැටලීම් කරන්නේ, මේක ගැන නිර්ණායක හදන්නේ ඒ ආයතනය. ඒ ආයතනයේ ප්‍රධානියා විදියට ඉන්න එක අංශයක ප්‍රධානියා විදියට ඉන්න කීර්තිගුරුගේ මහත්තයා ලංකාවට ආවම දැන් එහෙම ඉන්නවනේ සිංහලයේ කැලෑ තුල සිංහපැටවු ඉන්නවා කියලා කියනවනේ. ලංකාවේ ඉඳන් යද්දී සමහර වෙලාවට තමන්ගේ අතේ සල්ලි වලින් මෝදර වැල්ලෙන් මාළු අරගෙන ගිහිල්ලා ජපානයේ මේ පර්යේෂණාගාරවල පර්යේෂණ කරනවා. එහෙම කළාම සමහර අපේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ පුරුෂයන්ගේ ඔය ශුක්‍රතරලයේ තියෙන සමහර අහිතකර රසායනිකයන් පිළිබඳව. ඒ වගේම අපේ වතුරේ තියෙන අහිතකර ඖෂධ වර්ග දියවෙච්ච කාරණා පිළිබඳව, විෂකාරක පිළිබඳව විවිධ කාරණා පිළිබඳ පර්යේෂණ කරනවා. හේතුව තමයි ඔහු කියන්නේ ලංකාවේ මේකට පරීක්ෂණාගාරවල පහසුකම් නැහැ. හැබැයි ඔහු කියනවා මම ලෑස්ති උදව් කරන්න ලංකාවේ එහෙම ආයතනයක් පටන් ගන්නවා නම්. දැන් මේ විස පිළිබඳව කතා බහක් ඇවිල්ලා තියෙනවා. ජනමාධ්‍යවල මේ කතා බහ ඇවිස්සුවා. සමහර දේශපාලනඥයන් එක සතියක මේ විස පිළිබඳව කතාව අරන් ගිහිල්ලා ඒක තවදුරටත් විකුණ ගන්න බෑ කියලා තේරුණායින් පස්සේ වෙන කතාවක් පටන් ගනීවි. ඒ වුණාට රටක ප්‍රතිපත්ති සම්පාදකයන්ට එහෙම ඉන්න බෑ. ඒ නිසා රටට උදව් කරන්න කැමති විදේශිකයන්, විදේශගත වෙන්න ශ්‍රී ලාංකිකයන් ඉන්නවා, සම්පත්දායකයන් ඉන්නවා. මේ පේන දේ විශ්වාස කරන්නේ නැතුව මේ පේන දේට එහා ගියපු අපි දකින දේ නිරූපණය කරන්න පටන් ගනිමු. ඒ කතාබහට මුල පුරන්න හේතුව අද ජාතික පුවත්පත් බොහොමයක් වාර්තා කරන ප්‍රධාන සිරස්වල කටුපොල් තහනම් කිරීම, කටුපොල් වගාව තහනම් කිරීම, ඒ වගේම පාම් තෙල් එහෙම නැත්නම් කටුපොල් තෙල් ආනයනය තහනම් කිරීමට ගත්ත තීරණය. බලමු ප්‍රධාන සිරස්වල මොනවද කියලා. අපි ඔය දක්ෂිණ අධිවේගී මාර්ගයේ යද්දී එහෙම දැක්කා රබර් රිඩන් එකින් එක තුනී වෙනියා. ඒ කියන්නේ රබර් ගස් ගලවලා කටුපොල් ගස් වගා කරන්න පටන් ගත්ත හැටි. ගාල්ල දිස්ත්‍රික්කයේ තමයි කටුපොල් වගාව ආරම්භ කෙරෙන්නේ. හැබැයි ලෝකයේ කටුපොල් වගාව ව්‍යාප්තව පැවති බොහෝ රටවල් දැන් කටුපොල් ඉවත් කළා. හේතුව තමයි ඒක විශේෂයෙන්ම භූගත ජල පද්ධතියට හානි කර නිසා කටුපොල් වගාව. සාමාන්‍යයෙන් දවසකට ලීටර 48ක් විතර ජලය කටුපොල් ගහකට ඕන කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි පරිසර පද්ධතියේ ක්ෂණික වෙනස් වීමකට ලක් වෙනවා කටුපොල් වගාවත් එක්ක. ඔය හොරණ ප්‍රදේශයේ පහුගිය දවස්වල නරි කරදරයක් පිළිබඳව කතා කළානේ. ඒකටත් හේතුව මේ කටුපොල් වගාව ව්‍යාප්ත වීම කියලා පරිසරවේදීන් කිව්වා. කොහොම වුණත් පාම් ඔයිල් ගෙන්වීම තහනම් කිරීමට ඊයේ ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව ජාතික පුවත්පත් සියල්ලම වාර්තා කරනවා. දැනට ආනයනය කළ පාම් ඔයිල් නිකුත් කිරීම නතර කරයි. දැනට ආනයනය කළ පාම් ඔයිල් නිකුත් කිරීමත් නතර කරයි. කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම්. තෝරගන්නේ අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියට කරන කාරණා පිළිබඳවත් අද මේ අරුණ අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ සඳහන් වෙනවා. හැබැයි ඒ පුවත වෙන කරුණකට අදාළයි. පාම් ඔයිල් ගෙන්වීම තහනම් කිරීමට වහාම ක්‍රියාත්මක කරන පරිදි පියවරගත් බව වාර්තා කර සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මිය උපදෙස් දී ඇති පරිදි ඒ ගැසට් නිවේදනය
ඊයේ නිකුත් කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්මයා ආනයන අපනයන පාලකවරයා වෙත දැනුම් දී තිබෙනවා. දැනට පවතින කටුපොල් වගාව අධීරෙන් අධීර වසරකට 10% බැගින් ගලවලා ඉවත් කරලා ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවක් කිරීමට එම සමාගම් සහ ආයතන සමග නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් හැටියට වාර්තා කරනවා පාම් ඔයිල් ගෙන්වීම තහනම් ගැසට්ටුව ඊයේම කටුපොළු ගලවයි වහාම ක්‍රියාත්මක වන පරිදි මේ තීරණය ගෙන තිබෙන්නේ. කටුපොල් කතාවෙන් පස්සේ තවත් කටුක කතාවකට තමයි යන්න සිද්ධ වෙන්නේ. අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තල විවාහක රූ රැජින තරඟය ගාලගෝට්ටියක් වෙයි. සවන ශේෂාදී චාමර අමරසූරිය තාරක සම්මාන් කුමුදු ජයවර්ධන වාර්තා කරන්නේ මව්බිම පුවත්පතට පුෂ්පිකාට කිරුළ පළඳවයි ආයෙත් ගලවයි ආයෙත් අද පළඳවයි අවසන් මොහොතේ කැරොලයින් ජූරියේ ඩෙගා නටයි පුෂ්පිකාගෙන් පොලිසියට පැමිණිල්ලක් රෝසි සේනානායක විනිශ්චය මණ්ඩලයේ හිටපු රෝසි සේනානායක මහත්මිය කියන්නේ විනිසුරු මඩුල්ලට සපත්තුවෙන් ගැහුවා වගේ වැඩක් මේක කියලා විවාහක රූ රජිනලා කිරුළට මරාගනිද කියලා ඒ අතරේ දිවයින පුවත්පතත් සිරස්තලයක් ගෙනව චතුර පමණුවගේ තමයි ඒ වාර්තාව. සැබෑ රජිනක් නම් අනික් ගැහණියගේ කිරුළු උදුරාගන්නේ නැහැ කියලා රූ රජින කිරුළ ගිලිහුණු පුෂ්පිකාගෙන් Facebook සටහනක් කියලා සටහන් වෙනවා. ලෝක විවාහක රූ රජින කැරොලයින් පුෂ්පිකාගෙන් කිරුළු උදුරාගත් අවස්ථාව කියලා චාරුපයකුත් පළ කරනවා අද දිවයින පුවත්පත. දැන් සමහර විට අපේ ගෘහණියන් බොහෝ දෙනෙක් කොහොමද අවුරුද්ද ගත කරන්නේ කොහොමද අවුරුද්දට සූදානම් වෙන්නේ දරුවෝන්ගේ ඉදිරි ඉස්සරහ දවස් දෙක තුන කොහොමද ඉස්කෝලේ යවන්නේ මේ කාරණා ගැන කල්පනා කරද්දී නැත්නම් තුන් වේල ලිප අවුලවන්නේ කොහොමද කියලා කල්පනා කරද්දී මෙහෙමත් ප්‍රශ්න රටේ තියෙනවා කියලා අපි මේ කාරණාව ඔස්සේ මතක් කරනවා. මේ සිද්ධිය පිළිබඳව ජාතික පුවත්පත් බොහොමයක් වාර්තා කර සිටිනවා. විවාහක ශ්‍රී ලංකා රූ රජින තරඟාවලියේදී නිරූපණ ශිල්පී පුෂ්පිකා ද සිල්වාට හිමි වූ කිරුළ එම වේදිකාව මතදීම විනාඩි කිහිපයක් තුළ අහිමි වීමෙන් පසුව ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය හමු වූ විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය ලෙස පිළිගැනීමත් සමග කිරුළ යලිත් පුෂ්පිකා ද සිල්වාට ලබා දීමට තරඟ සංවිධායක මණ්ඩලයේ තීරණය කළා කියලා කියනවා. මේක ගැන මේ අරුණ පුවත්පතේ ඇතුල් පිටුවකත් වාර්තාවක් ගෙනෙනවා. තව ප්‍රධාන සිරස්තල ගත්තොත් නම් ප්‍රධාන සිරස්තල පුවත් දෙකක ඉතිරි අපි මේ අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. මොකද අරුණ පුවත්පතේ තුන්වෙනි පිටුවේ මේක ගැන ලිපියක් ගෙනෙනවා. මේ ලිපියේ සිරස්තලය වන්නේ පුෂ්පිකාගෙන් කිරුළ ගැලූ දුගඳ හමන කතාවේ ඇතුළාන්තය කියලා එරන්දි කෞශල්‍යයි ලිපිය ලියන්නේ. මේකේ ඇත්ත නැත්ත එහෙම නැත්නම් මොකද්ද මේකේ ආරොළු බූරුළු කියලා ඒ කියන්නේ මේකේ සඳහන් වෙන විදිහට ශ්‍රී ලංකා විවාහක රූ රජින තරඟාවලියේ අවසන් මහා තරඟයේ 4 වෙනිදා හවස 6ට නෙළුම් පොකුලෙන් රගහලේදී පැවැත්වුණා. මෙතනදී පුෂ්පිකා ද සිල්වා මහත්මියට කිරුළ පළඳනවා. ඒ අවස්ථාවේදී ඒ තීරණය අසාධාරණයි විනිශ්චය මණ්ඩලයේ තීරණය අසාධාරණයි කියලා මෙතනදී ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුමට සම්බන්ධ උදවිය පිළිබඳව පුවත්පත මෙන්න මෙහෙම කියනවා. කැරොලයින් කළ වැඩේ වැරදි. ඇය සිදු කළ ක්‍රියාව ශිෂ්ට සම්පන්න නැහැ. ගැහණියක් විදිහට ප්‍රශ්නයක් විසඳගත යුතු පිළිවෙලක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි චූලාද සිල්වා එතනට ඇවිල්ලා කරපු ඩෙගා නැටිල්ලත් සාධාරණ නැහැ කියලා කියනවා. ඊළඟට පුෂ්පිකාද සිල්වා සඳහන් කරනවා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ ඇය දික්කසාද ගැහණියක නොවන බව ඇය දික්කසාද ගැහණියක බව හැකිනම් ඔප්පු කරන්න කියලා. දැන් මේ කතාව ගැන මොනවත් කියන්න යන්නේ නැහැ. හේතුව තමයි පුෂ්පිකාගෙන් කිරුළ ගැලූ දුගඳ හමන කතාවේ ඇතුළාන්තය. ඒ ඇතුළාන්තයේ වැඩේ කියන්න යන්නේ නැහැ. හැබැයි මේ සිරස්තල සහ මේ සිද්ධි දැක්කම් පේනවා මේ කතන්දර වලින් දුගඳ හමන බව. ජීවිතවල සමහරට දුගඳ හමන රහස් තැන් මේ අනවශ්‍ය සිද්ධි නිසා එළිදරව් වෙනවා. අපි කාව්‍යශේඛරය අහලා තියෙන්නේ මේ කාව්‍යශේඛරයේ කවියක් මතක් වුණා. හැබැයි ඒකේ පේලි දෙකක් අමතක කරලා තියෙනවා. අපේ නිෂ්පාදකතුමා ටක් ගාලා ඉදිරි පේලි දෙකක් හොයලා දුන්නා. නාභිය මුල් පේලි ආය අමතක වුණා. මේ අගපේලි දෙක තමයි මතක් තිබුණේ. දෙවනි පේලිය සහ හතරවෙනි පේලිය මේ නාභිය නොදක්වා සලු ඇඳ බොලට දක්වා මතක් වුණා. නාභිය නොදක්වා සලු ඇඳ බොලට දක්වා නොපවතන සක්වා සිනා නොමසෙන් දසන් දක්වා කියලා තමයි කාව්‍යශේඛරයේදී කියලා තිබුණේ. මේ රූපරාජිනී තරඟ ජනපද කල්යාණිය ජයග්‍රහණය කරපු බුද්ධ කාලයේ පවා තිබුණා. හැබැයි කාව්‍යශේඛරය අපේ ගැහැණුන්ට උපදෙස් දුන්නේ නාභිය නොදක්වා සලු ඇඳ බොලට දක්වා. නාභිය පෙන්වන්නත් බෑ. සලුව අඳින්න ඕනේ බොලට. ඒ කියන්නේ අර වලලු කර දක්වා අඳින්න ඕනේ. ඊට පස්සේ නොපවතන සක්වා සිනා නොමසෙන් දසන් දක්වා. සමාජ ප්‍රමිතින් විටින් විට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ දුගඳ හමන කතාවෙන් පස්සේ අද
විදෙස් පුවත්වලට අවධානය යොමු කරන්න කැමති තවමත් අපේ ප්‍රධාන සිරස්වල කියලා ඉවර නැහැ. මෙහි විවාහක රූ රජිනියන් මෙහෙමයි හමුදා රජයට එරෙහිව මියන්මාර රූ රජන කරපු සටන අද අරුණ පුවත්පත විදෙස් පුවත් අතර වාර්තා කරනවා. අද මගේ රට වන මියන්මාරයේ බොහෝ දෙනෙක් මියයි. ඇය තායිලන්තයේ පැවති මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් 2020 තරඟාවලියට සහභාගී වෙමින් සඳහන් කළා. හැන් ලේ කියන්නේ මියන්මාරයේ රූ රජින ඇය පිළිබඳව මේ අරුණ පුවත්පත වාර්තා කරන්නේ මියන්මාර රූ රජින හමුදාවට එරෙහි සටනට කියලා පුවතගෙනින් නායන තරඟ ගමගේ ඇය තවදුරටත් සඳහන් කර සිටිනවා කරුණාකර මියන්මාරයට උදව් කරන්න. ඔබගේ අදිසි සහ හදිසි අන්තර්ජාතික සහාය අපට දැන් අවශ්‍යයි. හැන්ලේ මෙහෙම ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කරනවට අමතරව මියන්මාරයේ විශාලම නගරය වන යන්හොනනි වල වීදිවලට රැඳෙමින් වීදිවලට ගිහිල්ලා හමුදාවට එරෙහිව විරෝධතාවට සක්‍රියව සහභාගී වුණා කියලත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඔන්න ඔහොමයි නිරූපණ ශිල්පීන්ගේ එහෙම නැත්නම් කාර්යභාරය රූ රජිනියන්ගේ. රූ රජින කිරළුණත් රටකට ගෞරවයක් ගෙන දෙන්න හේතුවක් කරගන්න පුළුවන් වගේම මේ වගේ කතන්දරක් තියෙනවා. ඊට පස්සේ ඔය නළු නිලියන් ගැන කතා කළාම පෙත්සම විසිවේ රංජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසී කියලා අද ප්‍රධාන සිරස්වලය වාර්තා කර සිටින ලංකාදීප පුවත්පත තිලිනද සිල්වා සහ රංජන් කටුගම්පලයි මේ වාර්තාව ගෙනෙන්නේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වසර 4ක සිරදනුවම් නියමව සිටින තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් නොකරන්නයි ඉල්ලලා රංජන් රාමනායක මහත්මයා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළා. ඒ පිළිබඳව මූලික අවස්ථාවේදීම විරෝධයක් පළ කළා නීතිපතිතුමා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුනිද සිල්වා මහත්මිය පෙත්සම සම්බන්ධයෙන් නීතිමය පදනමක් නොමැති බවට නීතිපති කළ මූලික විරෝධතාව පිළිගනිමින් පෙත්සම් මදුල්ල විභාගයට නොගෙනම මේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබුණා. තමාට සිරදනුවම් නියම වී තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නිසා ඒක අපරාධ වරදක් නොවන නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ප්‍රකාරව මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කිසිදු නීතිමය පදනමක් නැහැ කියලා තමයි රංජන් රාමනායක මහත්මයා තමන්ගේ නීතිඥවරුන් හරහා කියා සිටියේ. නීතිඥවරුන් මගින් කියා සිටියේ දැන් හරහා කියන වචනේ අනවශ්‍ය තැන්වල භාවිත වෙන්න මේ මාධ්‍යවේදීන් වන අපිට පුරුද්දක් ඇවිල්ලා තියෙන නිසා ඒ වචනේ කියවුච්ච සැනින් ආයෙ නිවැරදි කරගන්න. මොකද මේ චන්ද්‍රසිරි බෝගම මහත්මිය මේ ළඟදී දවසක් කතා කරද්දි තමයි කාරණා මතක් කළේ. හරහා කියන වචනේ වැරදි තැන්වල පාවිච්චි කරනවා කියලා. ඒකට නීතිඥවරුන් මගින් තමයි රංජන් රාමනායක මහත්මයා මේ ඉල්ලීමක් අභියාචනාධිකරණයට කළේ. හැබැයි අභියාචනාධිකරණය පෙත්සම් සම්බන්ධයෙන් නීතිමය පදනමක් නොමැති බවට ප්‍රකාශ කරමින් මූලික විරෝධතා පිළිගනිමින් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළා. ඒ අනුව නඩු ගාස්තු ගෙවන්නත් සිද්ධ වෙනවා කියලා ජාතික පුවත්පත් වාර්තා කර සිටිනවා. පෙත්සම විසිවෙයි රංජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි. ඒ අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. ඊළඟට දිනමින පුවත්පතට යන්න ලෑස්ති. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය යහපාලන කාලයේ වාහන ආනයනයට කෝටි 123,900ක් එහෙම නැත්නම් කෝටි 1,23,900ක් වැය කරලා කියලා වාර්තා කර සිටින්නේ රාජ්‍ය මාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා කරපු ප්‍රකාශයක්. ස්වර්ණා විජයකෝන් සන්ධ්‍යා කරුණාරත්නයි වාර්තා කර සිටින්නේ අද දිනමින පුවත්පතට. රාජ්‍ය මාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කරපු කාරණා කිහිපයක් පිළිබඳව මේ එක්කම අවධානය යොමු කරන්න පුළුවන්. ඒ තමයි ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා 2020 අවුරුද්දේදී මේ රටේ ණය සීමාව ඉක්මවා නැහැ කියලා රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ජේ.ටී.ද සිල්වා සහ අනුරාධා හේරත් මේ කාරණාව අද මව්බිම පුවත්පතට වාර්තා කර සිටිනවා. ඒරන් වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමයි ප්‍රශ්නයක් ඇහුවේ. මේ ප්‍රශ්නෙට උත්තර දෙමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාමය සහ නීතිමය සීමාවන් ඉක්මවා යමින් වත්මන් රජයේ කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒරන් වික්‍රමරත්න මහත්මයාගේ ප්‍රශ්නයකට පිළිතුරු විදියට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා සඳහන් කළා 2020 අවුරුද්දේ රට තුළ ඇති වූ තත්ත්වයත් එක්කම ජනාධිපතිතුමා කටයුතු කළේ ව්‍යවස්ථාවට අනුකූල බවත් අවධාරණය කළා. කොවිඩ් සංකතයෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 5,000 දීමනාව ලබා දීම සහ අනිකුත් සහන සියල්ල ක්‍රියාත්මක කළේ ජනාධිපතිතුමාට පවතින බලතල ප්‍රකාරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අදාළව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සීමාවන්ට සහ රෙගුලාසි වලට යටත්වයි කියලායි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ. ඒ වගේම ඊයේ තවත් කාරණාවක් මේ ප්‍රකාශයත් එක්කම රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා. ඒ තමයි ගෙවුණු මාස 3ට රුපියල් කෝටි 24,000ක ණය ගෙවයි කියලා. මොකද චෝදනා ආවන් ණය ගෙවන්න සල්ලි නෑ, ණය ගෙවන්නේ නෑ කියලා නයනතරංග ගමගේත් වාර්තා කරනවා අද අරුණ පුවත්පතට මේ කාරණාව. ඒ තමයි මේ වසර ගෙවී ගිය මාස 3ක කාල සීමාව තුළ ගෙවී ගිය කාලය තුළ පමණක්
මහ බැංකුව ඩොලර් බිලියන 1.2ක් ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් කෝටි 24000ක් විතර ණය ගෙවන්න තිබිච්ච ණය වාරික ගෙවලා තියෙනවා. ඒතකොට ණය වාරික ගෙවලා තියෙනවා, සහන දීලා තියෙනවා, අනිකුත් කටයුතුත් එහෙම කරගෙන යනවා කියලායි මේ වාර්තා මගින් පැහැදිලි වෙන්නේ. පාස්කු කොමිෂන් වාර්තාව පිළිබඳව හොයා බලන්න කියලා ඇමති අනුකමිටුවක් පත් කළානේ. එහි වාර්තාව එහි සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ මහත්මයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පිළිගන්නවා. පාස්කු අනුකමිටු වාර්තාවේ නිර්දේශ 78ක් පවතින බව උදේජීව ඒකනායක අද අරුණ පුවත්පතට කියනවා. ඒ අතරේ මව්පියා දෙදෙනාම අහිමි දරුවන්ට සුබ සාධන ව්‍යාපෘතියක්, පාසල් ලියාපදිංචියේ සමාගම් පනත යටතපත් කරන්න, ඒ වගේම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම පිළිබඳව යම් රෙගුලාසි මේ කාරණා ඇතුළත් වෙනවා. කමිටුවේ අවසන් වාර්තාව තුල පෙබරවාරි මාස 19 වෙනි දින පත් කරන ලද මේ කමිටුවේ වාර්තාවේ අවසන් වාර්තාවට අනුව මේ විශේෂයෙන්ම මේ පාස්කු කොමිසමේ අවසන් නිර්දේශ කොහොමද ක්‍රියාත්මක කරන්නේ? ඒවා ක්‍රියාත්මක කරන ආයතන මොනවද? මෙන්න මේ කරුණු පිළිබඳව මේ අමාත්‍ය අනුකමිටු වාර්තාවේ කරුණු ඇතුළත් වෙන බව සඳහන් කර සිටිනවා අරුණ පුවත්පත. මේ පුවත පිළිබඳව වෙනතන් මේ තවදුරටත් මේ අනුකමිටු වාර්තාවේ මොනවද තියෙන්නේ කියලා හෙට අනිද්දා වෙද්දී එළිදරව් වෙවි. මේ කොමිසමේ නිර්දේශ කොහොමද ක්‍රියාත්මක කරන්නේ? ඒකට අමාත්‍ය මණ්ඩලයට මග කියන්නේ එහෙම නැත්නම් මාර්ගෝපදේශ මාලාවක් විදිහට මේක ක්‍රියාත්මක වෙයි කියන කාරණාවයි අරුණ පුවත්පතේ මේ පුවත මගින් අවධාරණය කර සිටින්නේ. ඊට පස්සේ මව්බිම පුවත්පතට අවධානය යොමු කරන්න කැමති මව්බිම පුවත්පතේ මුල් පිටුවේ තියෙන ප්‍රධාන සිරස්වල කීපයක්. මෛත්‍රීලාගේ පස්සේ පන්නන්න කලින් මහමොල කරුවන්ට දඬුවම් කරන්න කියලා අස්ගිරි පාර්ශවයේ නාරම්පරාවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ කරන ප්‍රකාශය මහනුවර එල්.කේ. සුරවීර වාර්තා කර සිටිනවා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්මයි කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශය ගැන කනගාටුයි කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා. අපි මේ පුවත්පත්වල තිබිච්ච කාරණා වාර්තා කර සිටියා. කාදිනල් හිමිපාණන් වහන්සේ පවසා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආයි බලයට එන්න උත්සාහ ගන්නේ රෙදි ඇඳගෙනද කියලා. ඒ ප්‍රකාශය පිළිබඳ කනගාටුයි කියලා හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා. කුලදරුවන් සසුනට පූජා කළ දිලිඳු පවුල් වලටත් රජයේ රැකියා කියලා කුමුදු උපුල්ශාන්ත වාර්තා කරන්නේ ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ කාරණාව අවධාරණය කළා. යනුව කුලදරුවන් සසුනට පූජා කළ දිලිඳු පවුල් වලට ඒ භික්ෂූන් වහන්සේලාට සසර කෙටි කරගන්නවට ශාසනය ගැන කටයුතු කරනවට අමතරව හිසේ බරක් තියෙනවා. තමන්ගේ ගිහි කල තමන්ගේ පවුලේ උදවිය කොහොමද ජීවිතයේ ඉතිරි ගැට ගහගන්න උදව් කරන්න කියලා. ඒ නිසා ඒ බරෙන් නිදහස් කරන්න තමයි මේ යෝජනාව කරන්න කියලා වාර්තා කර සිටිනවා අද මව්බිම් පුවත්පත. ලොරිරිය ඇතුළට අමානුෂිකව පහර දුන් මහරගම ට්‍රැෆික් රාලහාමිට අප කියලා කුමුදු උපුල්ශාන්ත වාර්තා කරනවා. ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් 500කින් දීමනා වැඩි කරන බව මව්බිම් පුවත්පත වගේම ජාතික පුවත්පත් බොහොමයක් වාර්තා කළා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනා රුපියල් 2000 ඉඳලා 2500 දක්වා වැඩි කිරීමට ඉක්මනින්ම පියවර ගන්නා බව රාජ්‍ය මාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපල්ලි මහත්මිය ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා. ඒ තෝරගත්තේ මව්බිම පුවත්පතෙන්. ඊළඟට මව්බිම පුවත්පතේ තියෙන තවත් පුවතකට අවධානය යොමු කරන්න කැමතියි. ඒ තමයි දැන් විස පොල් තෙල් තියෙනවාය කියලා කතාබහක් ඇති වුණානේ. මේ කතාබහ පිළිබඳව ඒ කියන්නේ මාධ්‍යයට මේ කාරණාව එලි කළේ මේ සාම්ප්‍රදායික පොල් තෙල් නිෂ්පාදක වරුන්ගේ සංගමය. විස පොල් තෙල් ගැන හෙලි කළාම ඇතමුන්ගෙන් දේශපාලන වාසි ගන්නවා කියලා ඔවුන් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කර සිටියා. මේ හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වපු බුද්ධිගත සිල්වා මහත්මයා කිව්වේ මේ පොල්තෙල් කතාව පිළිබඳව අපේ හඬ හෙලි කළ මේ රටේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නාලිකාවලට අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අපේ හඬ ඒ අය ජනගත කළා. ඒ නිසා තමයි මේ රටේ ජනතාවට යම් මට්ටමකින් හෝ කරුණ අවබෝධ වුණේ. රට කරන අයගේ අවධානය යොමු වෙලා කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න ක්‍රියාත්මක වුණේ නිසා. දෙවන ස්තුතිය මම කරනවා වර්තමාන ආණ්ඩුවට ජනාධිපතිවරයාට. මොකද පසුගිය කාලයේ පැවති ආණ්ඩුව තමයි විශේෂ ගැසට් පත්‍රයක් ගහලා මේ පිළිකාකාරක තෙල් වර්ග කලවම් කරලා විකුණන්න පුළුවන් කියන බලපත්‍රය හදලා දුන්නේ. ඒ දවස්වල කිසිම කතාවක් නොකර හිටපු වර්තමාන විපක්ෂ මන්ත්‍රීවරු අද පොල් තෙල් කලවම් කිරීම පිළිබඳව කතා කරනකොට අපිට පුදුම හිතෙනවා. හැබැයි අපි මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුව අවධානය යොමු කරලා තිබුණා වගේම විශේෂයෙන්ම මේක දේශපාලන වාසියක් කරගන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන එකයි අපි එළදරව් කළ කියලා උත්සව සමයේ විස තෙල් විකුණන කූට සමාගම් වලට එරෙහිව කටයුතු කරන්න කියලාත් තුෂාර විජේසිංහ මහත්මයා ඉල්ලීමක් කරා. දැන් මේ අතරේ පළාත් පාලන අමාත්‍යතුමා විදියට ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිතුමා නිකුත් කළා තියෙනවා චක්‍රලේඛයක් ලිපියක් නිකුත් කළා තියෙනවා. ඒ තමයි ඉදිරි කාල සීමාවේදී අවුරුදු කාල සීමාවේදී මේ විස පොල් තෙල් විතරක් නෙවෙයි විස සහිත ඇතම් ආහාර
විකුණන්න ජනතාවට විකුණන්න ව්‍යාජ කූට වෙළඳ කටයුතු කරાવી. ඒ නිසා එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට වඩා ගුණයෙන් උසස් පාරිභෝගික භාණ්ඩ සහන මිලට සැපීම සඳහා පළාත් පාලන බලධාරීන්ට ඇමති ජනක බණ්ඩාරගෙන් උපදෙස් ලැබෙනවා කියලා එස් කරුණාරත්න අද පුවත්පතට වාර්තා කර සිටිනවා. පරිභෝජනයට නුසුදුසු ආහාර ජනතාවට ලබා දීමට වැළැක්වීමට ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මිය උපදෙස් ලබා දුන් බව වාර්තා කරන්නේ අද පුවත්පත. දැන් ඒත් එක්කම මේ විසකාරක පිළිබඳව කතාබහ සමාජයේ ඇති වුණානේ. අද අපි පත්තරමේන්තුවට පූර්විකාව පෙරවදන ලිව්වෙත් ඒ ආශ්‍රයෙන් ඊළඟට මේ අද ජාතික පුවත්පත් කිහිපයක මේට අදාළ කාරණා සඳහන් වෙනවා. විශේෂයෙන්ම දිවයින පුවත්පත. දිවයින පුවත්පත කියනවා පිළිකාකාරක පොල් තෙල් තොග සියල්ල රේගුව බාරයට ගෙන තිබෙනවා කියලා. අර කන්ටේනර් 13ක් පිළිබඳව තමයි ආందోලනාත්මක පුවත පළ වුණේ. ඒ කන්ටේනර් 13න් 5ක් අපනයනය කළා කියලා ප්‍රතිඅපනයනය කළා කියලා අපි ඊයේ වාර්තා කළා. ඉතිරි කන්ටේනර් 8ක් ඇවිල්ලා තියෙනවා. ජනමාධ්‍ය ඉදිරියේදීම ආපහු යවනවා කියලා රේගුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළ බව සමන් ගමගේ වාර්තා කරනවා අද දිවයින පුවත්පතට. ඊට පස්සේ අපි දිවයින පුවත්පතේ තියෙන තවත් කාරණාවකට අවධානය යොමු කරන්න කැමතියි. ඒ තමයි පිළිකාකාරක ලයිස්තුව අද ලැබෙයි කියලා. මොකද මේ මොකද්ද මේ පිළිකාකාරක ලයිස්තුව කියලා ඔබට ගැටලුවක් ඇති. ඒ තමයි මේ විශේෂයෙන්ම ඊයේ දවසේදී ඔබ ජනමාධ්‍යෙන් දකින්නට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහත්මයා ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක පිරිසක් ගිහිල්ලා ඊයේ දවසේදී ප්‍රමිතියෙන් තොර සහ නිසි ප්‍රමිතියක් සහිත ආහාර පාන පිළිබඳව සහ ඒවා නිෂ්පාදනය කරන ආනයනය කරන ආයතන පිළිබඳව වාර්තාවක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා. දැන් මේ වෙද්දී විශේෂයෙන්ම මේ ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානියෙක් කියපු කතාවක් නිකන් ඒකෙන් අදහස් වුණේ විස කෑවට කමක් නැද්ද කියලා වගේ සමාජ මතයක් ගොනු වුණානේ. එහෙම කියන්න බෑ. එතකොට විෂ සහිත ආහාර මොනවද? ඒව ගැන ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. පසුගිය රජ කාලේ වුණත් තොරතුරු දැනගැනීමේ පනත ඒක සාධනීය පියවරක්. ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ කාරණා පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් වන එසු නාරංගොඩ සහ නීලකාන්ති කියන දෙපළ විසින් ලිඛිතව දැනුම් දීලා තියෙනවා වෙළඳ පොලේ එහෙම නැත්නම් රටේ මේ ප්‍රමිති කාර්යාංශයේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල්වරිය කියපු විදිහට පිළිකාකාරක අඩංගු ආහාර මොනවද තියෙන්නේ ඒ ලයිස්තුව අද ලබා දෙන බව ඒක මාධ්‍යයටත් එතකොට නිකුත් කිරීමට නියමිත බව ශාම්නුවන් ගණේවත්ත වාර්තා කර සිටින්නේ ප්‍රේමනාත් සී දොළවත්ත මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයකුත් උපුටා දක්වමින්. එතකොට වෙළඳ පොලේ තියෙන මේ විසකාරක සහිත ආහාර ද්‍රව්‍ය මොනවද ඒවා කොයි කාලෙක ඉඳලා වෙළඳ පොලට ඇවිල්ලා තියෙනවද කියලා දැනගන්නට ලැබේ. ඊළඟට දැන් පොල් තෙල් පිළිබඳව කතා කරාම අර තරු සහිත පොල් තෙල් පිළිබඳවනේ මේ අවධානය යොමු කළේ. ඒ කියන්නේ තරු සහිත පොල් තෙල් තමයි මිලදී ගන්න ඕනේ. හැබැයි අද ජාතික පුවත්පත්වල වාර්තා කරනවා දැන් මේ තරු සහිත පොල් තෙල් තියෙන්නේ නිෂ්පාදන කිහිපයක විතරයි කියලා. ප්‍රධාන පොල් තෙල් දේශීය පොල් තෙල් නිෂ්පාදන 7ක පමණයි මේ තරු සලකුණ තියෙන්නේ කියලා වාර්තා කර සිටිනවා. අපි මේ වාර්තා උපුටා ගන්නේ ලංකාදීප පුවත්පතින්. පොල් සංවර්ධන අධිකාරියේ තරු පහේ ලාංඡනය ඇත්තේ ආයතන 7ක තෙල්වල පමණයි කියලා පොල් සංවර්ධන අධිකාරිය කියනවා. නිෂ්පාදකයෝ 25 දෙනෙක් ඉල්ලීමක් කළා තියෙනවා මේ සහතිකය ලබා දෙන්න කියලා. ඒ පිළිබඳව සොයා බලමින් පවතිනවා කියලා තමයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටින්නේ. දැන් මේ පුවත ගැන තවදුරටත් කාරණා කීපයක් කියන්න තියෙනවා. හේතුව තමයි දැන් කාටද මේ තරු ලකුණ ලැබෙන්නේ. පොල් සංවර්ධන අධිකාරිය පිළිබඳව මේ වාර්තාවේදී යොහන් බාසුර මේ ලංකාදීප පුවත්පතට වාර්තාව ගෙනෙන්නේ තරු සලකුණු තරු 5ක් තියෙනවා. තරු 5කින්නුත් ඒ පොල් තෙල් ලාංඡනය ප්‍රමිතිය පිළිබඳව සහතිකයක්. මේ දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් 25ක් පමණ මේ ප්‍රමිති සහතිකය ඉල්ලලා තියෙනවා. එයාට ඒක ලබා දීම සඳහා පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. මේ සහතිකය ලබා දීමේදී පරාමිතීන් එහෙම නැත්නම් ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරනවා. 1 ආම්ලිකතාව, 2 අයඩින් සහ 3 ඇෆ්ලටොක්සින්. ආම්ලිකතාව, අයඩින් සහ ඇෆ්ලටොක්සින් රසායනිකයේ කොයිතරම් අඩංගුද කියන කාරණාව පිළිබඳව සොයා බලලා තමයි මේ තරු ලකුණ ලබා දෙන්නේ කියලා වාර්තා කර සිටියේ. ඒ වගේම දැන් රජයට අනුබද්ධ BCC ආයතනයේ පොල් තෙල් සඳහා වැඩි ඉල්ලුමක් නිර්මාණය වී තිබෙන බවත් මේ අතරේ වාර්තා කර සිටිනවා. පොල් තෙල් කතාව එහෙම කිව්වයින් පස්සේ අපි සූදානම් අවධානය යොමු කරන්න ඊළඟට දිවයින පුවත්පතේ ඒ කතාවෙන් පස්සේ ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තියෙන කතන්දර කිහිපයක්. කතන්දර තමයි අවසානයේදී පුවත් බවට පත් වෙන්නේ බොහෝ විට. හොර වැලි ජාවාරමක් වටලන ගිය පේදුරුතුඩුව පොලිස් OIC යට කරගෙන යයි
හැංගී සිටි ටිපර් රථයේ රියදුරු අල්ලයි නිමන්ති රණසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය වාර්තා කර සිටිනේ. යාපනයේ වඩමාරච්චි වල්ලිපුරම් ප්‍රදේශයේදී නීති විරෝධී වැලිජාවාරම් කිරීමේ සිද්ධියක් පිළිබඳ පැටලීමට ගිය පොලිසිය පරිසර අංශයේ ස්ථානාධිපතිවරයාට තමයි මේ අනතුරට මුහුණ පාන්නට සිදු වුණේ. ඒ වගේම Volkswagen කම්හල්ට කියා කුලියාපිටිය ඉඩමක් පවරගෙන දහස් ගාණක් ගස් කපලා කියලා මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහත්මයා පියවරගෙන තිබෙන බව වාර්තා කරනවා. අද ලංකාදීප පුවත්පත මුල් පිටුවම මේ වාර්තාව ගෙනෙනවා. එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන් බව වාර්තා කරන්නේ සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න ලංකාදීප පුවත්පතට. ඒ අනුව යහපාලන රජයේ කුලියාපිටිය මහනුගලන්ද වත්ත නැමැති ඉඩමක් පවරාගෙන එහි තිබූ කුඹුක් මී සහ පොල් ඇතුළු වටිනා ගස් දහස් ගණනක් කපාගෙන යාම පිළිබඳව පරීක්ෂණ පවත්වන බව සඳහන් කරනවා. වටිනා ගස් ටික කපාගත්තත් එහි ඉදිවුණු Volkswagen කම්හලක් පිළිබඳව තවමත් වාර්තා වෙන්නේ නැහැ කියලා අමාත්‍යතුමා සඳහන් කළා ඊයේ පාර්ලිමේන්තුවේදී. ඇමති චන්ද්‍රසේනගෙන් පරීක්ෂණයක් කියලා කියනවා. එහෙම කිව්වම අද දිවෙන පුවත්පත වාර්තා කරන පොතක් තියෙනවා. දැන් ඔය Volkswagen කම්හලට මී කුඹු පොල් වගේ ගස් කැපුවා කිව්වම වන විනාශයට එරෙහිව අද එක්සත් ජාතික පක්ෂය පාරට බසී කියලා චමින්ද සිල්ව වාර්තා කරනවා. රටේ සිදු කරන වන විනාශයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් අද තුම්මුල්ල මන්සන්දියේදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත කියන පුවතත් අර Volkswagen කම්හලට කියා කුලියාපිටියේ ඉඩමක් පවරගෙන දහස් ගණනක් ගස් කපලා කියන පුවතත් එක්කම කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා Netflix වලින් චිත්‍රපටි බලනවා කියලා කිව්වා. ඒ කියන්නේ කොමඩි ෆිල්ම්ස් එහෙමත් හාස්‍යෝත්පාදක චිත්‍රපටිත් පහුගිය කාලේ බලන්නේ නැති කියලා තමයි යනවා හිතෙන්නේ. ඊළඟට අපි යනවා අරුණ පුවත්පතට අවධානය යොමු කරන්න. අරුණ පුවත්පත වාර්තා කරන කාරණාවක් තමයි සතොස්ස ලාභය පිළිබඳව. මේක අපි වාර්තා කරන්නේ සතොස්සේ දුකසේ බඩු ගන්න අපිට සතොසෙන් අඩුවට බඩු දෙන නිසා සතොස දිනක ආදායම රුපියල් කෝටි 15 දක්වා ඉහළ ගිය බව අමාත්‍ය ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහත්මයා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කර සිටියා. අශිකා ජයවීර සහ නිර්මාණී තිලකසිරි වාර්තා කර සිටින්නේ මේ පුවත සතොස දෛනික ආදායම ලෙස වෙනතට ලැබී තියෙන සාමාන්‍යයෙන් මිලියන 7ක පමණ මුදලක්. හැබැයි මේ සහන බඩු මල්ල හඳුන්වා දීමට පියවර ගත්තයින් පස්සේ දෛනිකව රුපියල් මිලියන 150ක පමණ ආදායමක් ලැබෙන බව අමාත්‍යවරයා කියා සිටියා. දැන් ඒ විතරක් නෙවෙයි ඒ බඩු මල්ල ඒ කියන්නේ ඒ බඩු ප්‍රමාණය වෙන සුපිරි වෙළඳ සැලකින් පෞද්ගලික වෙළඳ සැලකින් මිලදී ගන්න ගියා නම් මිල කීයක්ද වෙන්නේ කියලා බිල් එහෙමත් පෙන්නලා ඇමතිතුමා සඳහන් කළා. මේ අතර මේ ජාතික පුවත්පත්වල තවත් වාර්තා වෙච්ච කාරණාවක් තමයි මව්බිම් පුවත්පතත් අද වාර්තා කර සිටියා. දැන් හැටන් ප්‍රදේශයේ බෙලෙන්දු කියනවා සතොස රුපියල් 1000ට දෙන මේ මල්ල බඩු මල්ල සහන බඩු මල්ල අපි ඔන්නම් 950ට දෙන්නම් කියලා. දැන් ඒ කියන්නේ තවදුරටත් දැන් වෙළඳපොළ පෞද්ගලික වෙළඳුන් සූදානම් මේ තරගයට මුහුණ දෙන්න. කියන්නේ සතොස බඩු මිල අඩු කරලා පෙන්නපු තරගයට මුහුණ දෙන්න පෞද්ගලික වෙළඳුන් සූදානම්. එතකොට 1000ට දෙන එක ඒගොල්ලෝ 950ට දෙනවා කියලා කියනවා. කොහොම හරි අපිට අඩු මුදලට බඩු ලැබෙනවා නම් සාර්ථකයි වැඩේ. ඒ කියන්නේ ඇමති බන්දුලු ගුණවර්ධන මහත්මයාට අර අපි එතුමා නාගන්න කාටුන් එහෙම බොහෝ විට කියනවනේ. හැබැයි මේ වැඩෙන් සාර්ථක ප්‍රතිඵලත් කරලා ගෙන තිබෙනවා. එකක් තමයි ඒකට පැහැදිලිව පේන තියෙන කාරණා දෙකක්, සාක්ෂි දෙකක් තියෙනවා. සතොසේ ලාභය වෙනද මිලියන 7ක් විතර තිබිච්ච එක මේ වෙනකොට 150ක් දක්වා වැඩි වෙලා තියෙනවා කියලා. අනිත් පැත්තෙන් පෞද්ගලික වෙළඳුන් කියනවා අපි සතොසට වඩා අඩු මිලට බඩු දෙන්න ලෑස්ති කියලා. ඒ වගේම තමයි දැන් සතොසට සහල් ඇතුළු අනිකුත් නිෂ්පාදන සපයන වෙළඳුනුත් මේ වෙනකොට එකඟ වෙලා තියෙනවා. අර කලින් අපි ලොකු මිලක් තබාගෙන තිබු එක ඒ මාජින් එක අඩු කරගෙන අඩු මිලකට දෙන්න ලෑස්ති කියලා. සතොස දිනක ආදායම එහෙම ඉහළ ගියා කියලා කියද්දි අරුණ පුවත්පතේ මේ ප්‍රධාන සිරස්තල අතරේ වාර්තා කරනවා මේ ශාලී කුමාර ගුණසේකර මාෆියා 5කින් කෘෂි කර්මාන්තයේ වට වෙලා ගොඩ ගන්න අමාරුයි. හැබැයි ඒක කොහොම හරි ගොඩ ගන්නවා කියලා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියනවා. වී සහල් බීජ පොහොර සහ එළවලු ඒ මාෆියා 5 කියලා. අර පංච කාරණා තියෙනවනේ ඔය මතක තියාගන්න කැමති. ඒකට ඔය දැන් සාමාන්‍යයෙන් මේ පංච මහා බලවේග කියනවා වගේ මේකත් මතක තියාගන්න පුළුවන්. පංච මහා මාෆියාවන් කෘෂි කර්මාන්තයට එරෙහිව ක්‍රියාත්මක වෙන වී සහල් බීජ පොහොර සහ එළවලු. වී සහල් බීජ පොහොර සහ එළවලු ඒ මාෆියා කියලා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා සඳහන් කරනවා. හැබැයි ඒත් එක්කම කියන්න ඕනේ මේ වාර්තා කරන්න ඕනේ දැන් ලොකු ලුණු අපි ඊයේ දවසේදීත් සඳහන් කළා මේ ලංකාවට ඕන කරන දුඹුරු සීනි දැන් ලංකාවේ නිෂ්පාදනය කරනවා කියලා. දුඹුරු සීනි ආනයනය නතර කරලා තියෙනවා. හේතුව දුඹුරු සීනි අපිම නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ අතර මේ අද
අද පුවත්පත වාර්තා කරනවා ලොකු ලුණු වලින් ස්වයංපෝෂිත වෙන්න සූදානම්. ලොකු ලුණු හා වියලි මිරිස් වලින් රට ස්වයංපෝෂිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම්. ඉන්දික හේවා විතරණ වාර්තා කරන්නේ මේ අනුව ලොකු ලුණු හෙක්ටාර 5000ක් වගා කිරීම සඳහා ලොකු ලුණු බීජ කිලෝග්‍රෑම් 25000ක් ලබා දීමට ඒ වගේම දිගම්පතන ප්‍රදේශයේ ගොවිපවුල් 50ක් මගින් ඒ බීජ වගා කරවීමට කටයුතු කරනවා. රුපියල් ලක්ෂ 25ක ආධාර සහ අති නවීන ගබඩාවක් ලබා දීමට තීරණය කළ තිබෙනවා. වියලි මිරිස් හෙක්ටාර 5000ක් අලුතින් වගා කිරීමට බීජ මිරිස් 60 කිලෝග්‍රෑම් 2500ක් අවශ්‍ය වෙනවලු. ඒකට අදාළ බීජ දබුල්ල දිගම්පතන නාවලපිටිය ප්‍රදේශවල බීජ ගම්මාන වලින් ලබා ගැනීමට නියමිතයිලු. නාවලපිටිය අලුත්ගම බීජ ගම්මානයේ බීජ නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ කරලා තිබෙනවලු. මේ අනුව දේශීය වශයෙන් වාර්ෂිකව අවශ්‍ය වන වියලි මිරිස් අවශ්‍යතාවෙන් 35ක් මේ වසර තුල සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරගැනීමට හැකි වෙනවා. ලොකු ලුණු වලින් සහ වියලි මිරිස් වලින් රට ස්වයංපෝෂිත කිරීම තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉලක්කය කියලා කියනවා. ඒක එහි ඉලක්කය ජය ගන්නවා නම් අපි හරි සතුටුයි. එකක් තමයි අඩු මිලට අපිට බඩු මිලදී ගන්න පුළුවන්. ඩොලර් රට ඇතුළේ ඉතිර වෙනවා. අනිත් එක මේ මුදල යන්නේ අපේ ගොවීන්ට. ඊළඟට මේ කුළුබඩු පිළිබඳවත් පුවතක් තියෙනවා. අද අරුණ පුවත්පත ඇතුළු පිටුවක වාර්තා කර සිටින මේ කාරණාව ඒ තමයි කුළුබඩු මිලදී ගැනීම සඳහාත් යාන්ත්‍රණයක් සකස් කළ විශේෂයෙන්ම මේ ගම්මිරිස් මිලදී ගැනීමේ ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කළා කියලා අද ජාතික පුවත්පත් බොහොමයක මේ වාර්තාව ගෙන ආවා. කුළුබඩු කුළුබඩු මණ්ඩලය මගින් මිලටගත් ගම්මිරිස් සහන මිලට සතස මගින් වෙළඳපොළට නිකුත් කරනවා. කුළුබඩු මණ්ඩලය කියන එක පිළිබඳව අපි මීට කලින් ප්‍රවෘත්තිවල කියලා නෑ. හේතුව තමයි ඒක අක්‍රිය වෙලා තිබුණේ. හැබැයි ජානක වක්කුමර රාජ්‍ය අමාත්‍යවරයා මේ කුළුබඩු මණ්ඩලය නැවත පණ දීලා කුළුබඩු මණ්ඩලය මගින් ගම්මිරිස් මිලදීගෙන වෙළඳපොළ මිලට වඩා 40%ක් අඩුවෙන් අලෙවි කිරීමට කටයුතු කරනවා කියලා කියනවා. ඒ වගේම මීමුරේ ගම්මිරිස් කියලා වෙනම බ්‍රෑන්ඩ් එකක් වෙළඳ නාමයක් වෙනමම මීමුරේ ප්‍රදේශයේ වැවෙන ගම්මිරිස් අලෙවි කිරීම සඳහා ඒ බ්‍රෑන්ඩ් එකේ වෙළඳ නාමය භාවිත කරනවා. සාමාන්‍යයෙන් ගම්මිරිස් කිලෝග්‍රෑම් 7900ක් ප්‍රමාණයක් මිලදීගෙන තිබෙනවා මේ වතාවේදී. රුපියල් ලක්ෂ 63ක මුදලක් වියදම් කළා. ඒ මිලදීගත් ගම්මිරිස් සහන මිලට සතස මගින් අලෙවි කරනවා කියලා කියන්නේ ගම්මිරිස් ඇට ග්‍රෑම් 100ක් රුපියල් 130කට අලෙවි කරන්න තමයි කටයුතු කරනවා කියන්නේ. ජනක වක්කුඹුර එතුමා මේ කහ මිලදී ගන්න වැඩසටහනකුත් තිබුණා. මොකද දන්නේ නැහැ උනේ. දැන් අපිට ආරංචි වෙච්ච විදිහට නම් අපේක්ෂිත කහ අස්වැන්නටත් වඩා වැඩි අස්වැන්නක් ලැබුණා. හැබැයි තාම වෙළඳ පොලේ කහ ග්‍රෑම් 100ක් රුපියල් 300ක් විතර වෙනවා. ඇයි මේක කරගන්න බැරි වුණේ? ඔබතුමා මේ භාණ්ඩාගාරෙන් සල්ලි ඉල්ලලා තියෙනවා කියලාත් ආරංචියක් තිබුණා. මොකද උනේ කියලා දැනගන්න කැමතියි. මොකද දැන් කහ අස්වැන්න ලැබුණා වුණාට කහ කුඩු අපිට ගෙදරට ගේන්න වෙන්නේ මේ කැස්ස වගේ හංගන්න බැරි කාරණානේ. කහ කුඩු ගෙදරට ගේන්න රුපියල් 300ත් 400ත් අතර මිලකට. සමහර විට මෙතන තියෙන ගැටලුව අස්වැන්න ලැබුණා වුණත් මේ ඒක වියලි කහ බවට එහෙම නැත්නම් කහ කුඩු බවට පත් කරන තාක්ෂණය තාම සුලභ නැහැ. තාම සමහරලාට වණ්ඩුවේ තම්බගෙන එහෙම තමයි ගෙදර හදාගන්න වෙන්නේ. ඒ නිසා අඩුතරමින් ඊළඟ කන්නේ වෙද්දි මේ කහ අස්වැන්න අමු කහ අස්වැන්න වියලි කහ සහ කහ කුඩු බවට පත් කිරීමේ ඒ තාක්ෂණික ක්‍රමවේදයත් ඉක්මනින්ම පටන් ගන්න වෙනවා. එතුමා වේගෙන් වැඩ කරන නිසා මෙහෙම කියන්නේ. ඊට පස්සේ අපි අරුණ පුවත්පතේ මුල් පිටුවේ තියෙන තවත් කාරණාවකට අවධානය යොමු කරනවා. ඒ තමයි පිරමීඩ ජාවාරමක් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා කියලා. විවිධ ආකාරයෙන් මේ පිරමීඩ ජාවාරම් ක්‍රියාත්මක වෙනවා. පිරමීඩ ජාවාරම අලුත් විදියකට කරනවලු. මෙහෙවන්න ඉන්නේ කොළඹ තරු හෝටලයක. මේ වතාවේ කරන්නේ මේ පිරමීඩ වලින් හෝටල් කාමර ඇතුළු පහසුකම් වරප්‍රසාද දෙනවා කියලා තමයි කරන්නේ. තිස්ස රවින්ද්‍ර පෙරේරායි වාර්තා කර සිටින්නේ. කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයක සිට මෙහෙවන තරු පැකේජ් ඇතුළු වරප්‍රසාද රැසක් පිරමීඩ ක්‍රමවේදය ඔස්සේ ජාවාරම්කරුවෙක් ජනතාවට ලබා දෙනවා කියලා රවට්ටල තියෙනවා බොහෝ දෙනෙක්. රුපියල් 18,000ක මුදලක් ගෙවා මේ හොටල් පැකේජ් සහිත පිරමීඩයක කොටස්කරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. අනුරාධපුර කුරුණෑගල ඇතුළු ප්‍රදේශවල ගුරුවරුන් වෛද්‍යවරුන් ඇතුළු රජයේ සේවකයන් මේ වංචාවට දැනටමත් හසු වෙලලු. ඒ විතරක් නෙමෙයි මේ හෝටලේ අර පුද්ගලයා නතර වෙලා ඉන්න 119 කියන කාමරයට ප්‍රභූවරුන් ප්‍රසිද්ධ නළු නිලියන් නිතර යන එනවා කියලා අනාවරණය වෙන බවත් අරුණ පුවත්පත සඳහන් කරනවා. අලුත් ආකාරයක පිරමීඩයක් කොයි විදිහට ගියත් පිරමීඩේ උඩට යද්දී පහළ අයට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මහ බැංකුව මේවා තහනම් කරලායි තියෙන්නේ. ලේසියෙන් පහසුවෙන් වාසි ලබා ගන්න බෑ.
මහන්සි වුණොත් විතරයි තමයි වාසි ලබා ගන්න පුළුවන් වෙන්නේ. අද පුවත්පතේ මුල් පිටුවට යනව කාරණාවකට ඒ තමයි මැයි 5 වෙනිදා කරුණු දක්වන්න වතු හාම්පුතුන්ට නොතීස් නිකුත් කළා තිබෙනවා. වතු හාම්පුතුන් රුපියල් 1000 වැටුපට එරෙහිව නඩුවක් දැම්මා. ඒ අනුව මාර්තු වැටුප රුපියල් 1000ට ගෙවන්න ඕනි කියලා කම්කරු කොමසාරිස්තුමා නියෝග කරනවා. ඔහු සඳහන් කරනවා මැයි 5 වෙනිදා කරුණු දක්වන්න වග උත්තරකරුවන්ට නොතීසි කියලා. අද පුවත්පතෙන් අපි ඒ පුවත උපුටා ගන්නේ. ඊට පස්සේ අද පුවත්පතේ තවත් කාරණාවක් තියෙනවා මේ අතුල් පිටුවක වාර්තා කරන්න පුළුවන් අත්අඩංගුවටගත් දෙදෙනෙකු ළඟ තිබූ ලැප්ටොප් වල අන්තවාදී වීඩියෝ පට කියලා මේ වාර්තා කරන ඉන්දික හේවා විතරණ අන්තවාදී මූලධර්මවාදී පැතිරවීමේ චෝදනාව මත අත්අඩංගුවටගෙන සිටින සැකකරුවන් දෙදෙනෙකුගේ ලැප්ටොප් පරිගණක දෙකක් තුල තිබී අන්තවාදී මූලධර්මවාදී පිළිබඳ දේශන ඇතුළත් වීඩියෝ පට කිහිපයක් සොයාගෙන තිබෙන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිටමින් අන්තර්ජාලය හරහා කටයුතු කර තිබෙන මේ පුද්ගලයන් පිළිබඳව පරීක්ෂණ ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කරන බව තමයි නීතිඥ අජිත් රෝහණ මහත්මිය පුට දක්වමින් අද පුවත්පත සඳහන් කර සිටින්නේ. දිනමින පුවත්පතට යනවා. දිනමින පුවත්පතේ තියෙන ප්‍රධාන සිරස්වල කිහිපයක් එක විට වාර්තා කරන්න පුළුවන් අපිට. කොවිඩ් සම්බන්ධ පුවත් වාර්තා කරනවා. කොවිඩ් ලෝක තත්ත්වය කොහොමද කියලා මේ අතර බලන්න පුළුවන්. ඒ තමයි කොවිඩ් ලෝක තත්ත්වය වාර්තා කරද්දී අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 13 කෝටි 23,95,585ක් වාර්තා වෙනවා. කෝටි 13කට ඉක්ම වූ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. 28,73,192ක් වාර්තා වෙනවා. මේ අතර කියන්න ඕනේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පද්මා ගුණවර්ධන මහත්මිය කියන්නේ අවුරුදු කාලෙදී කොරෝනා රැල්ලක් ඇති වෙනක වළක්ව ගන්න පුළුවන්. හැබැයි අපි ඒකට බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ කියලා ඊයේත් ඉන්දියාවෙන් 96,557ක් අලුතෙන් රෝගීන් වාර්තා වුණා. පෙරේදා 1,03,000ක් අලුතෙන් රෝගීන් වාර්තා වුණා. ඇමරිකාවේ ඊයේ දවසට විතරක් අලුතෙන් රෝගීන් 4,63,842ක් වාර්තා වෙනවා. දෙවනියට ඉන්නේ බ්‍රසීලය. බ්‍රසීලියේ 38,233ක් ඊයේ දවසට වාර්තා වෙනවා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා එහෙම කියද්දී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය එහෙම නැත්නම් ඔවුන්ගේ යාවත් කාලීන කිරීම අනුව ඊයේ දවසේදී ලංකාවෙන් වාර්තා වෙන්නේ රෝගීන් 159ක් විතරයි. මේ වෙනකොට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ අපේ රටේ 2446යි. රෝගීන් අර මුල්ම රෝගියාගේ සිට 93,595ක් වාර්තා වුණත් ඊයේ දවසේ 159 වාර්තා වෙන්නේ 586ක් මිය ගිහිල්ලා තියෙනවා. හැබැයි අද දැන් දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. කලින් කිව්වාගේ දිනමින පුවත්පත කියනවා කොවිඩ් හමුවේ ගුවන්තොට යලි ඇරීමෙන් පස්සේ සංචාරකයන් දසදහසක් ලංකාවට ඇවිල්ලා කියලා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ වාර්තා උපුටා දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා කරන ප්‍රකාශය මහින්ද අලුත්ගෙදර වාර්තා කරනවා. කොවිඩ්-19 එන්නත අපනයන තහනම් කර නැති බව ඉන්දියාව අවධාරණය කරනවා කියලා දිනමින පුවත්පතේ මුල් පිටුවේ සඳහන් කරනවා. විදේශීය සේවා නියුක්ති කාර්යාංශයේ කෝටි 1.35ක් වියදම් කරලා තියෙනවා කොවිඩ් හේතුවෙන් විපතටපත් ශ්‍රමිකයන්ගේ සුබ සාධනයට කියලා අද දිනමින පුවත්පත මේ වාර්තා කර සිටින්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහත්මයා කරපු ප්‍රකාශයක්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ත බදු ආදායම ඉහළ ගිහිල්ලා තියෙනවා කියලත් අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්වල අතරේ වාර්තා කරද්දී දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න කැමතියි. දිවයින පුවත්පතේ 7 වෙනි පිටුවේ තියෙනවා විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශයක්. රටට වෙලා තියෙන වින්නහිය මොකක්ද කියලා එතුමා ප්‍රකාශ කර සිටිනවා. රට අනතුරේ ජීවිත අනතුරේ මේවට වග කියන්න අද කවුරුවත් නැහැ කියලයි විපක්ෂ නායකතුමා චෝදනා කර සිටින්නේ. දිවයින පුවත්පතේ 7 වෙනි පිටුව තමයි පෙරලලා බලන්නේ. ඔබට මේ පසුබිමින් ඇහෙනවා නම් ඒ සද්දේ තමයි ඇහෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා විශේෂයෙන්ම මේ මහා මොලකරුවන් පාස්කු ප්‍රහාරයේ ඇයි අල්ලන්න බැරි වෙලා තියෙන ආණ්ඩුවට මොනියම් හෝ පසුබෑමක් තියෙනවද? පසුබෑමට හේතු තියෙනවද? මහා මොලකරුවන් අල්ලන්න බැරි හේතුවක් තියෙනවද? වෙනත් මොනියම් හෝ න්‍යායපත්‍යක් තියෙනවද? මේ තොරතුරු කාරණා හංගනවද? මම මේ කියපු දේවල් ඔක්කොම මේ රටේ ජනතාවගේ හදවතේ කැකෑරෙන ප්‍රශ්න. ත්‍රස්තවාදීන්ට සහ ඒවට අනුබල දෙන්නන්ට මරණ දණ්ඩනය හිමි වෙන්න ඕනේ. පාස්කු මහා මොලකරුවන් අල්ලන්න බැරිද? තොරතුරු හංගනවද? දිබරවර ඒ ප්‍රේමසිරි වාර්තා කර සිටින්නේ 72 වන සත්කාරයේ විපක්ෂ නායක ජංගම සේවයට සහභාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා දක්වපු අදහස ඒ වාර්තා කර සිටියේ අද දිවයින පුවත්පතින්. ඊට පස්සේ අවධානය යොමු කරන්න කැමති අරුණ පුවත්පත ඇතුල් පිටුවකට යනවා. ඒ තමයි ඊයේ දවසේදී අප්‍රේල් මාසේ 5 වෙනිදා විරු සමරුව පැවැත්වුණා. එතකොට විරු සමරුව පවත්වන්න අයිතිය තියෙන්නේ කාටද කියන ගැටලුවකුත් තියෙනවානේ. අපි ඇතුල් පිටුවකට ගියාන් පස්සේ අරුණ පුවත්පත වාර්තා කරනවා. අරුණ පුවත්පතේ අපි තෝරා බලන්නේ 9 වෙනි පිටුව. අරුණ පුවත්පතේ 9 වෙනි පිටුවට ගියාම ටිලින් සිල්වා මහත්මයා
කරන ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණේ අභියෝගයට මුහුණ දීමට ධනපති ආණ්ඩුව විකල්ප සොයනවා. අප්‍රේල් අරගලයේ සටන් පාඨය එහෙම නැත්නම් අප්‍රේල් අරගලයේ පාසටහන් කිසිදු ලෙසකින්වත් මකන්න හැකියාවක් නැහැ කියලා ටිල්ලින් සිල්වා මහත්මයා කියනවා. අප්‍රේල් අරගලයේ 50 වෙනි සමරුව වෙනුවෙන් එතුමා ප්‍රකාශ කරන්නේ අප්‍රේල් 70 අප්‍රේල් කැරැල්ලේ අරගලයේ පාසටහන් පියසටහන් මකන්න කාටවත් බෑ කියලා. එතුමාලාත් උත්සාහ ගත්තත් දන්නේ නැහැ නේද බෑ කියලා දන්නේ. ඊළඟට පෙරටුගාමි සමාජවාදී පක්ෂයත් ඊයේ මේ සැමරුම කළා පීඩිත ජනයාගෙන් විනාශය නතර කරගන්න. පීඩිත ජනයාගේ විනාශය නතර කරන්න සමාජවාදයේ ජයගත යුතුයි කියලා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගුණ මහත්මයා කරන ප්‍රකාශය අද වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පතින් අපි උපුටා ගනිමින්. එහෙන් මෙහෙන් අහුලගෙන නෙවෙයි ගැඹුරු අධ්‍යයනයකින් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම අලුතින් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක්. මොකද අපි දන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පස්සේ ගත්තොත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඒකට ආපු සංශෝධන බොහොමයක් දේශපාලනිකව කාලීන දේශපාලනික අවශ්‍යතා මත. ඒ නිසා තමයි අවුරුදු 40ක් විතර යද්දී 20 වතාවක් සංශෝධනය කරන්න සිදු වෙනවා. මාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා කියන්නේ ඒකයි. එහෙන් මෙහෙන් අහුලගෙන නෙවෙයි ගැඹුරු අධ්‍යයනයකින් පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම අලුතින් සකස් කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා. රක්ෂණ ශ්‍රියන්ත වාර්තා කර සිටින්නේ. ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවස මහත්මයා කියා සිටියා පොල් තෙල් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ජනතාවට මුලින්ම කිව්වේ අපේ ආණ්ඩුව. ජනතාවට මුලින්ම කිව්වේ අපේ ආණ්ඩුව මේක හංගගෙන ඉන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි මේ ගැටලු වලට මේ දිගු කාලයක් තිස්සේ පැවතිච්ච ගැටලු වලට තිරසර විසඳුම් ලබා දෙනවා කියන කාරණාව අවධාරණය කරනවා. ඊළඟට අනුර ප්‍රේමලාල්ගේ වාර්තාවක් දිනමින පුවත්පතෙන් උපුටා ගන්නවා. ඉදිරි මාස කිහිපයේ නව නීති ප්‍රතිසංස්කරණ 10ක් ඉදිරිපත් කරනවා කියලා අධිකරණ නැමැති ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරන්නේ දිනමින පුවත්පත. කමිටු දෙකක වාර්තා බාර දීලා අවසන්. අදාළ කමිටු කිහිපයක් ක්‍රියාත්මකයි කියලා දිනමින පුවත්පත තවදුරටත් සඳහන් කර සිටිනවා. ඊළඟට අධිකරණයේ එහෙම තියෙන සිදුරු එහෙම නැත්නම් පල්ලං ප්‍රපාතයට වැටෙන්න තියෙන තැන් අධිකරණයේ පද්ධතිය හරහා නීති පද්ධතිය හරහා නිවැරදි කරනවා වගේම මාර්ග පද්ධති තියෙන පල්ලං එහෙම ඒව ගැනත් අපි මතක් කරන්න සිද්ධ වෙනවානේ අර පස්සර අනතුරින් පස්සේ. මෝදර ජයල දිසානායකගේ වාර්තාවක් මවබිම් පුවත්පතේ තෝරගන්නවා. බදුල්ල මහියංගන පාරේ තවත් මරු කපොල්ලක් කියලා. වසර 7කට වඩා පෙර කඩා වැටුණු පස් කන්ද සහ ගල් තාමත් එතනයි බදුල්ල මහියංගන මාර්ගයේ මැඩිතලයේ ප්‍රදේශයේ වංගු සහිත බෑව් මාර්ගයේ එක් ස්ථානයක තමයි මෙහෙම තියෙන්නේ කියලා රියදුර චෝදනා කරනවලු. ඊළඟට මහා සංගරුවන කලාකරුවන් ක්‍රීඩකයන් පෙරදරිව පැල කෝටි 2ක් සිටුවීමේ ව්‍යාපෘති ඉදිරියට ගෙනනවා කියලා අතුරුලියේ රතන හිමිපාණන් වහන්සේ කරන ප්‍රකාශය උපදේශ පෙරට වාර්තා කරනවා. මේකට කලාකරුවන් ක්‍රීඩකයන් ආදීන් එකතු වෙනවා. කලාකරුවන් විදියට කීර්ති පැස්කුවල් මහත්මයා කියනවා එකතු කරනවා මේ යෝජනාවට අදහස් එකතු කරනවා. අහිමි වූ වනගහනය යලි ස්ථාපිත කිරීමේ එක් පියවරක් වශයෙන් මේ වැඩසටහන හඳුන්වන්න පුළුවන් කියලා කීර්ති පැස්කුවල් මහත්මයා කියනවා. වගේම මෝටර රථ ධාවන ශූර ඩිලන්ත මාළගොම මහත්මයා අදහසක් කොමින් කියනවා පැල කෝටි 2ක් රෝපණය කිරීමේ මේ දැවැන්ත වැඩසටහන ශ්‍රී ලංකාවෙන් ලෝකෙට ගෙන යාමට Taman කැපවෙනවා කියලා. දැන් පැල වවන එක ඉතාමත්ම වටිනවා. මේක අර දිවාරෑ නිති පින්කම් ලැබෙන පිනක් කියලානේ කියන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් කැලෑවක් කියලා හඳුනාගන්නේ හෙක්ටාර භාගයට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ ප්‍රමාණය ගත්තම ඒ භූමි ප්‍රමාණයෙන් 10%කට වඩා වැඩි භූමියක ගස් තියෙන්න ඕනේ. ඉහළ කියන්නේ දීර්ඝ කාලීන පැවැත්මක් සහිත ගස් තියෙන්න ඕනේ. මෙන්න මේ සංරක්ෂක වලට හසුවන කියන්නේ කැලෑ ඉඩම් වගා කිරීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මොකද දැන් පාර දිගට ගස් වවන එකේ වටිනකම වගේම අර පරිසර පද්ධතියක් විදියට වන වැස්ම තවදුරටත් තහවුරු කරන එක වටිනවා. ඒ නිසා තමයි අපි අවධානය යොමු කරන්නේ. හැබැයි වත්තේ ඉඩ තියෙන තැනක ගහක් පැලයක් හිටවන එක ඒක යුතුයකමක්, ඒක සිරිතක්. ඒ නිසා මේ අවුරුද්දට නැකතට පැලයක් හිටවන්න කියලා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා යෝජනාවකුත් කරනවා. අපිට තියෙන වත්කම් ඉතින් ඕව තමයි. වත්තිපිටියේ තියෙන ගහක් කොළක් එහෙම නැත්නම් පොත්‍රාකයක තියෙන පොතක් ඕව තමයි තියෙන අපේ වත්කම්. දේශපාලනඥයන්ගේ ඡන්ද අපේක්ෂකයන්ගේ වත්කම් මොනවද කියලා ඒගොල්ලෝ හෙළිදරව් කරන්න ලෑස්ති නැහැ කියලා තමයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චිගේ මේ අද පුවත්පතේ වාර්තාව අනුව පැහැදිලි වෙන්නේ. වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීම ක්‍රමෙන් පහළට ගිහිල්ලා තියෙනවා කියලා මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහත්මයා සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහත්මයා කරන ප්‍රකාශය මගින් තහවුරු වෙනවා.
ක්‍රීඩා අමාත්‍යාංශය පවුලේ ධාවනය සඳහා පවුලේ සියලු දෙනා එකතු වෙලා ධාවනය සිරිතක් පුරුද්දක් බවට පත් කරගන්න යෝජනාවක් ගෙනෙනවා. ගෑෂන් හිටියාර විතානාරච්චි වාර්තා කරන මුළු පවුලටම ව්‍යායාමයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යාංශය නමල් රාජපක්ෂ මහත්මයාගේ සංකල්පයකට අනුව ලබන 10 වනදා ක්‍රීඩා අමාත්‍යාංශය අසලින් උදේ 6ට ආරම්භ වෙනවා කිලෝමීටර් 5කින් සමන්විත තරඟයක්. මුළු පවුලටම ව්‍යාපාරයක් විදිහට ප්‍රවර්ධනය කිරීම තමයි මේකේ අරමුණ. කාටුන් වලට යන්න ලෑස්ති. අර තව යුතුයකමක් තියෙනවා. ඒ තමයි 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ වාද්දුව මැදි විදුහල සිවුවන ඡය ලබයි කියලා ඉෂාන් රශ්මිත වාර්තා කරනවා. මෙන්න ඉබ්බාගමු ආදර්ශ විද්‍යාලයේ ශිහාන් තෙන්නකෝන්. ශිහානුත් මේවර 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේදී මතුවන බලාපොරොත්තු සහගත ක්‍රිකට් තරුවක්. ඊට පස්සේ අපි ලෑස්ති කාටුන් බලන්න. දාසගේ කාටුන් එක තියෙන්නේ. දාස ඊයේ දවසට කලින් සිද්ධිය එකතු කරලා වෙන්නේ නැති මේ කාටුන් එක අඳින්නේ හාවගේ ඉබ්බගේ තරඟේ. කවුද මේ ඉබ්බා? ඉබ්බා හිමින් උනත් ඉස්සර කරලා ගිහිල්ලා තියෙනවා. ඉබ්බා තමයි අධ්‍යාපන මැති ජී.එල්. පීරිස් මහත්මයා කොහොම හරි ඉස්කෝල ටික පටන් ගත්තා. විභාග ටික තිව්වා. එතකොට කලින් අධ්‍යාපන ඇමැත්තුමා වර්තමාන වෙළඳ ඇමැත්තුමා වේගෙන් දුවන්න පුළුවන් කෙනා පොඩි නින්දකට වැටුණා. ඒ නිසා දැන් ඉබ්බ හාවව පහු කරගෙන ගිහිල්ලා කියලායි කියන්නේ. හැබැයි ඊයේ තිබිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නම් පිටුන දැන් හාවටත් ඇහැරිලා ඊළඟට කොමුණත් අපිට තියෙන තරඟේ මේ ඉබ්බයි හාවයි අතර තරඟේ නෙවෙයි. මාෆියාව සහ පාරිභෝගිකයා අතර තරඟේ. ඒකෙන් අපිව ජයග්‍රහණය කරන්න ඉබ්බු හාව ඔක්කොම එකතු වෙනවා නම් තමයි හොඳ. ඕකයි තත්ත්වය තොරගන්නේ දිවයින පුවත්පතෙන්. මෛත්‍රීපාල පිළිබඳ දෙනෙත්යොමා සැරට කරුණු කීවා කාදිනල්තුමා පහුගිය කාලවලටත් බෝ නසුද්දමා දැන්නම් අග්‍රඵල ලැබෙනවා ෂුවර් තමා. අනුරාධගේ කවිය. දැන්නම් අග්‍රඵල ලැබෙනවා. අග්‍රඵලයනේ ලැබෙනවා කියලා කිව්වේ පහුගිය කාලවලටත් බෝ නසුද්දමා දැන්නම් අග්‍රඵල ලැබෙනවා ෂුවර් තමා. ඒ අපි නෙවෙයි කියන්නේ අනුරාධ. ගම සමග පිළිසඳර කියලා කියන්නේ තොරණක් කියලා තමයි හසන්ත කියන්නේ. ඒ නිලධාරීන් පෙන්නන. හැබැයි දැන්නම් ජනාධිපතිතුමා මේ තොරණ පිටුපස්සේ සිද්ධ වෙන දේ දැක්කා කියලා තමයි හසන්ත විජේනායක අරුණ පුවත්පතට අඳින කාටුනෙන් පෙන්වන්නේ. සංවර්ධනයේ තියෙනවා දැන් නිලධාරීන් ටයි දාගෙන ගිහිල්ලා ගිනි අවුවේ ටයි දාගෙන ගිහිල්ලා පෙන්නනවා සංවර්ධනයක් තියෙනවා කියලා චිත්‍ර ඇඳලා පෙන්නනවා. ඒක තොරණක්. ඕන්න මට පේන විදිහට නම් මේ එස්.බි. දිසානායක මන්ත්‍රීතුමා වෙන්න ඕනේ පේන්න ඉන්නේ. ජනාධිපතිතුමාට මේ තොරණ පිටිපස්සේ සිද්ධ වෙන දේත් පෙන්නවා කියලායි කියන්නේ හසන්ත විජේනායක. ගජමන් ඕනා ගිනිකසේ අරගෙන කියන කවිය අද දිනමින පුවත්පතෙන් තෝරගන්නේ. ලියවුණු කතන්දරයක නොතබා පටුන පුවතක් දුටුමි කිරුලක් වෙනුවෙන් ගැටුන. ඉල්ලා හෝ නොඉල්ලා ඔළුවට වැටුන සමහර ඔටුනු කුයි කවදත් කටු ඔටුනු. මේ අර අපි තෝරගත්ත ප්‍රධාන කතන්දරය අද දවසේදී මේ විවාහක රැජිනියන්ට වැටුණු ඔටුන්න පිළිබඳව ලියවුණු කතන්දරයක නොතබා පටුණු පුවතක් දුටුමි කිරුලක් වෙනුවෙන් ගැටුණු ඉල්ලා හෝ නොඉල්ලා ඔළුවට වැටුණු සමහර ඔටුනු කුයි කවදත් කටු ඔටුනු කියලා ඔය මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කතාවටත් මේක ගැලපෙනවද දන්නේ නැහැ. ගිනි කසෙන් ඒ තලන්නේ ගජමන් ඕනා. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනයත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාම තමයි නිර්මාණයට හසු කරගන්නේ. මෛත්‍රීපාල මහත්මයාට මේ දවස්වල අවතාර පේන්න පටන් අරගෙන. බලන්නකෝ මොකද්ද මේ අවතාරය කියලා මින් එහා එක ගැන කියන්නේ නැහැ. එම්.ඩී. විරත්නගේ කාටුනේ තෝරගන්නවා මව්බිම් පුවත්පතෙන්. අවුරුදු උත්සවවල කොට්ටපොර තහනම් කරපු එක හොඳ වෙලාවට ගත්ත තීරණයක් කියලා එම්.ඩීට හිතෙනවා. මොකද කොට්ටපොර තරගෙදි මෙදාපාර කළුකඩ මුදලාලි බඩු මිල කියන කොට්ටෙත් අරගෙන අපිට දෙසා බාන්නයි සූදානමින් ඉන්නේ. ඒ නිසා හොඳ වෙලාවට මේ පාර අවුරුදු උත්සවවල කොට්ටපොර තරගය තහනම් කළේ කියලා මව්බිම් පුවත්පත කියනවා. ඊට පස්සේ ජනරාණි කාටුනය තියෙනවා. ජනරාණි කාටුනය ඊට පස්සේ අපි කවියකුත් තෝරගන්නවද? ඔව්. හරි. එකකින් අපි එහෙනම් ඉවර කරමු. ජනරාණි කාටුනේ තෝරගන්නේ අද පුවත්පතෙන්. මෙදා පාර නම් අවුරුදු කුමාරි තරගේ දිනන එක දිනනවාමයි. උඹේ ඔය මූණ එක දැක්කම ඒක ටිකක් අමාරු වෙයි. ජනරාණි මේ පාර අවුරුදු කුමාරි තරගේ දිනන්නයි හදන්නේ. හැබැයි
උඹේ ඔය මූණ දැක්කම මූණත් එක්ක ඕක දිනාගන්න අමාරු වෙයි කියලායි අපිට හිතෙන්නේ. ජනරාණිගේ උත්තරේ මේකයි. නෑ අවුරුදු කුමාරට මුහුණු ආවරණය අනිවාර්ය කළානේ. අවුරුදු කුමාරට මුහුණු ආවරණය අනිවාර්ය කළා. ඒක නිසා මේ ගේන සමහර රෙගුලාසි කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියලා හිතන්නත් වෙනවා. ඔටුන්නක් දාගන්නවා කියලා කියන්නේ කටු ඔටුන්නක් තමයි. ඒක සමහර වෙලාවට දේශපාලනයේදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිලධාරී තන්ත්‍රයේ ඒ හයිරාකි එකේ ඒ දූරාවලියේදී වෙන්න පුළුවන්. වගකීමක් ඔටුන්නක් කියලා කියන්නේ වගකීමක්. ඒ වගකීම ඉෂ්ට නොකළොත් මොකද වෙන්නේ? ඒ විතරක් නෙවෙයි. දැන් ඔටුනු පළඳන්න ඕනේ ගුණ යහපත්කම් තියෙන අය කියලා තමයි අපිට අද දවසේදී නම් හිතෙන්නේ. හොඳයි. නික්මෙන්න කාලය. හෙට දවසේ නැවත මුණ ගැහෙමු. පරිස්සමින් ඉන්න ඔබට සුබ දවසක්. ආයුබෝවන්.